නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වූ මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මය යම් කිසි කෙනෙක් ශ්‍රවණය කිරීම තුළ සුතමය ඥානය උපදවා ගන්නට පුළුවන්කම තිබෙනවා. සුතමය ඥානය ඇති පුද්ගලයෙකුට තමයි චින්තාමය සහ භාවනාමය ඥානයන් උපදවා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. භාවනා වැඩසටහන ඔස්සේ අපි භාවනා පිළිබඳව පැහැදිලි කරගන්නට යෙදෙන්නේ. මීට පෙර පැවැත් වූ වැඩසටහන් තුළින් අපි යම්කිසි කෙනෙක් භාවනාවට සූදානම් වෙනකොට මනස භාවනාව සඳහා සූදානම් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව විශේෂයෙන්ම අපි පැහැදිලි කරගන්නට යෙදුණා. කෙනෙක් හිත දියුණු කිරීම සිද්ධ කරනකොට ඒ සඳහා වැදගත් වන කරුණු රාශියක් එහිදී සාකච්ඡා කළා. ඒ වගේම භික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේගේ ඉලක්කය සපයාගන්නේ කොහොමද? ඒ වගේම ගිහි ගෙදරක වාසය කරන එදිනෙදා කටයුතු රාශියක් එක්ක කටයුතු කරන කෙනෙක් විදිහට ඔබේ භාවනා ඉලක්කයන් සාධනය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව එහිදී අපි සාකච්ඡා කළා. ඒ අනුව ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා දැන් ඔබ යා යුතු දිශානතිය පිළිබඳව එහෙමත් නැතිනම් භාවනාව කියනකොට අර යම්කිසි භාවනා සංස්කෘතියකට කොටු වෙලා ඉන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දුකින් මිදීම ඉලක්කගත කරගෙන ඔබ කොහොමද භාවනාවෙහි හැසිරෙන්නේ කියන එක පිළිබඳව ඔබට මෙහිදී යම් අදහසක් පසුගිය දේශනා තුළින් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නට ඇති. එහිදී විශේෂයෙන්ම අපි මේගිය සූත්‍රයේදී උදාහරණයක් හැටියට මේගිය සූත්‍රය පිළිබඳව උද්ෘතයක් හැටියට යොදා ගැනීමේදී අපි සඳහන් කළා භාග්‍යවතුන් වහන්සේ එහිදී දේශනා කරනවා යම්කිසි කෙනෙකුට රාගය දුරු කරන්නට නම් අසුබය වැඩි යුතුයි කියලා. එතකොට අසුභ බව කියලා කියන්නේ සුභ සංඥාව පවත්නා ලෝකයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංඥාවක්. අසුභය කියන්නේ කොටින්ම සංඥාවක්. ඒකට අපි කියනවා අසුභ සංඥා කියලත්. ඒ කියන්නේ අපි ලෝකයේ පිළිබඳව හඳුනා ගන්නා ආකාරයට තමයි සංඥා කියලා කියන්නේ. දැන් සංඥා ස්කන්ධය කියලා අපි කියනවා හැඳිනීම කියන දෙයට. ඒ වගේම ලෝකයේ පිළිබඳව අපි හඳුනා ගන්නා ක්‍රමයන් තිබෙනවා. ඒ හඳුනා ගන්නා ක්‍රමයනොත් හඳුන්වනවා සංඥා කියලා. දැන් අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ත සංඥා, ආදීනව සංඥා මේ ආදී ලෙස සංඥා පවතිනවා. ඒ කියන්නේ අපි ලෝකය පිළිබඳව හඳුනා ගනු ලබන ආකාරයන්. ඒවා තමයි සංඥා කියලා කියන්නේ. ඒ විදිහටම අසුභය කියලා කියන්නේ සංඥාවක්. අසුභය කියලා කියන්නේ සංඥාවක්. අපි හිතට පුරුදු කරන්නට පුළුවන් සංඥාවක් තමයි අසුභය කියලා කියන්නේ. අසුභයට ප්‍රතිවිරුද්ධ දේ තමයි සුභ කියන සංඥාව. සුභ සංඥාව. එතකොට සුභ සංඥාව අයෝනිසෝ මනසිකාරය කිරීමෙන් තමයි රාගය උපදින්නේ. සුභ කියන එක විපල්ලාසයක්. තව පැත්තකින් ගත්තාම ඒ කියන්නේ පෙරළුණු සංඥාවක්. පවත්නා ස්වභාවය දැකීම නෙමෙයි පවත්නා ස්වභාවයට වඩා ප්‍රතිවිරුද්ධව හිත විපරීත තත්වයටපත් වෙලා උපදවාගත් සංඥාවක් තමයි සුභයි කියලා ගත්ත සංඥාව. ඒ නිසා ඒක කියනවා හිතේ පවත්නා විපල්ලාසයක් හැටියට. අනිත්‍ය දේ නිට්ටයයි කියලා හට ගැනීම විපල්ලාසයක්නේ. අන්න ඒ වගේ තමයි මේ අසුභ දේ සුභයි කියලා ගැනීමත් එක විපල්ලාසයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යං එවං අනුප්පන්නෝවා කාමච්ඡන්தோ උපජ්ජති උපන්නෝවා කාමච්ඡන්தோ බිහියෝ භාවාය වේපුල්ලාය සංවත්තති යතේදම් භික්ඛවේ සුභ නිමිත්තං සුභ නිමිත්තං භික්ඛවේ අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නාචේව කාමච්ඡන්தோ උපජ්ජති උපන්නාචේව කාමච්ඡන්தோ බිහියෝ භාවාය වේපුල්ලාය සංවත්තති කියලා. එතකොට මේ ලෝකේ යම් කිසි විදිහකින් කාමච්ඡන්දේ උපදවනවා නම් කාමච්ඡන්දේ උපදවන්නට හේතු වන හේතුව හැටියට සුබ නිමිත්ත බුදුරජාණන් වහන්සේ දක්වනවා. සුබ නිමිත්ත තරම් වෙන එකම හේතුවක්වත් කාමච්ඡන්දේ උපදවන්නට සමර්ථ නැහැයි කියලා. සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය කිරීම තුළ තමයි නූපන්නා වූ කාමච්ඡන්දේ උපදින්නේ. තුපන්නා වූ කාමච්ඡන්දය
වැඩි දියුණු බවට පත්වන්නේත්. සිතට වද දෙන, සිතට පීඩා පිණිස පවතින සිතුවිල්ලක් තමයි රාගය කියලා කියන්නේ. එතකොට රාගසිතකින් වාසය කරන පුද්ගලයෙක් පිළිබඳව අපි කතා කළොත් ඕනෑම කෙනෙකුගේ චිත්තසංතතියක් එතනට පත්විය හැකි. එතකොට අනාගාමී ආර්යයන් වහන්සේ නමක් තමයි රාගය කියන දේ සම්පූර්ණ පරිපූර්ණ වශයෙන් දුරු කරපු තුමෙක් හැටියට අපිට සලකන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ රාගය කියන දේ යම්කිසි චිත්තසංතානයක පවතිනකොට එහි ස්වභාවය තමයි රත්තෝ කුත්තං නජානාති රත්තෝ කුත්තං නපස්සති. රාගයෙන් රක්ත වූ තැනැත්තා රත්තෝ කුත්තං නජානාති කිසිවක් ඔහුට දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. රත්තෝ කුත්තං නපස්සති ඔහුට කුමක්වත් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දැනගන්නට හෝ දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. රාගයෙන් රක්ත වූ පුද්ගලයාට කිසිම දෙයක් දැනගන්නට දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි? ඔහු රාගයෙන් රත් වෙලා ඉන්නේ. ඒ නිසා රාග රක්ත පුද්ගලයෙකුට මේ ලෝකේ යථාර්ථයක් තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. රාගය නැවත නැවත හිතට පීඩා පමුණවනවා නම් අපි ඒ හිත රාගය කෙරෙන් මුදවා ගත යුතුයි. රාගය කෙරෙන් ඒ හිත මනස ගලවා ගන්නේ නැතුව අපට පුළුවන් කමක් නැහැ අනිකුත් කෙලෙස් ධර්මයන් මැඩ පවත්වන්නට. රාගය නැවත නැවත හිතට පීඩා පිණිස පවතිනවා. නිසා පුද්ගල సంతානයක පවතින සාමාන්‍ය කෙලෙස් ස්වභාවයක් තමයි රාගය කියලා කියන්නේ. ප්‍රේ රූපයන් පිළිබඳව සුබ වශයෙන් නැවත නැවත බලනකොට ඒ දේ හොඳයි ලස්සනයි කියලා නැවත නැවත එහි නිමිති අනුනිමිති ග්‍රහණය කරගන්නකොට හිත ඒ මත නැවත නැවත සැරිසරනකොට පින්නතුනේ රාගය කියන දේ මේ හිතට පීඩා පිණිස පවතිනවා. රාගය කියන දේ උපදිනවා. නිසා රාගයේ ඉපදීමෙහි මූලිකම අධිර තමයි සුබ නිමිත්ත කියලා කියන්නේ. ඒ සුබ නිමිත්ත Tamanට දැකීමට ප්‍රිය භාවය සහ ඒ පිළිබඳව තමාගේ හිතේ හොඳයි කියලා ඇතිවෙන මූලික හැඳිනීම. අනේ මූලික හැඳිනීම අනුව නැවත නැවත ඒකත් එක්ක ගැටීම් ඇති කරගන්නකොට තමයි ජීවිතේ රාගය කියන දේ ඇතිවන්නට පටන් ගන්නෙ. මොහු කුරා යන්නට පටන් ගන්නෙ. රාගය ඕනෑම කෙනෙකුගේ සිතක පවතින කෙලෙසයක්. ප්‍රතජන ඕනෑම කෙනෙකුගේ සිතේ සෝවාන් ආර්යයන් වහන්සේ නමකගේ පවා සිතේ උපදින කෙලෙසයක් තමයි රාගය කියලා කියන්නේ. ඒ නිසා එය අසාමාන්‍ය තත්වයක් නෙමෙයි. කෙලෙසයන් උපදවනවා කියන එක අසාමාන්‍ය දෙයක් තමයි. හැබැයි කෙලෙසය කියන දේ සහිත ලෝකයට රාගය උපදිනවා කියන එක ඒක සාමාන්‍ය දෙයක්. ඒකට එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝකයේ යථාර්ථයේ තේරුම් අරගෙන ලෝකයෙන් මිදෙන්නට ධර්ම දේශනා කළාම මේ රාගය කියන දේ ඒ ලෝකයේහි ඇලීමට හේතු වන දෙයක් විදිහට අර ලෝකෝත්තර දර්ශනය අවබෝධ කර ගැනීමට පීඩා පිණිස පවතිනවා. අනේ නිසා රාගය දුරු කර ගැනීම සිද්ධ කළ යුතුයි. රාගය දුරු කර ගැනීම සිද්ධ කළ යුතුයි. එතකොට රාගය දුරු කර ගැනීම පිළිබඳව අපි බලනකොට ඒක අපිට කොටස් දෙකකින් කතා කරන්නට පුළුවන්. අපේ සමාජයේට මේ භාවනාව පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම මේක සමාජයට බලපාන විදිය පිළිබඳව අපි මානසිකාරයේ පවත්වනවා. කොහොමද? එකක් තමයි අනගාരിക සහ පැවිදි පාර්ශවයන් වෙත මේ රාගය බලපවත්වන විදිය සහ සාමාන්‍ය ලෞකික ජීවිතයක් එදිනෙදා ගෘහ ජීවිතයක් ගත කරන පිරිසට මේ රාගය පිළිබඳව බලපාන විදිය. එතකොට ඒ අය රාගයෙන් විනිර්මුක්ත වීම සඳහා විතරාගී වීම සඳහා කටයුතු කිරීමේදී ඔවුන්ට මේ භාවනාවට අත්පොත් ලැබීම භාවනාවට ප්‍රවේශය සලසා ගැනීම තැන් දෙකක ඉඳලා තමයි කතා කරන්නට වෙන්නේ. ඒකට හේතුව ඔවුන් සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුළ ජීවිතේ පැවැත්ම සිද්ධ කරගෙන යන්නේ සාමාන්‍යයෙන් රාගයට ප්‍රතිවිරුද්ධව යන සංකල්පات එක්ක නෙමෙයි. ඒකට පක්ෂපාතී දේවලුත් එක්ක තමයි මේ සාමාන්‍ය ලෞකික ගෘහ ජීවිතයක පැවැත්ම තීරණය වෙලා තියෙන රඳා පවතින්නේ. එතකොට මේ භාවනාව පිළිබඳව අපි සලකා බැලීමේදී ප්‍රධානම දේ තමයි මෙහි වැඩිපුරම ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන්කම තියෙන්නේ. වැඩිපුරම මේ භාවනාවෙන් අවශ්‍ය දේ සාධනය කරගන්නට පුළුවන්කම තියෙන්නේ අනගාരിക සහ පැවිදි පාර්ශවයන් වෙත. අනගාരിക කියලා කිව්වේ ගිහි පින්නතුන් ඉන්නවා. ඇතැම් විට ඔවුන් අනගාരിക ජීවිතයන් ගෙවනවා ගෘහ ජීවිතය තුළම වාසය කරමින්. ඇතැම් විටක ඔවුන් අර කාමභෝගී ජීවිතයට ප්‍රවේශයක් නොලැබ
එයින් ඈත්ව අනගාരിക ජීවිත ගෙවමින් වාසය කරනවා. අන්න ඒ අයටත් අනගාരിക උපාසක උපාසිකාවන්ට සහ පැවිද්ද ලැබපු භික්ෂු භික්ෂුණීන්ට මේ දේ ප්‍රධාන වශයෙන්ම අදාළයි. මොකද ඒ සම්පූර්ණම රාගයට ප්‍රතිවිරුද්ධව යනවා. ඔහුන්ට ගෘහ ජීවිතයක පැවැත්මක් පිළිබඳව හිතන්නට, ඒ පිළිබඳව සැලකීමක් දක්වන්නට හේතු ඇත්තේ නැහැ. අන්න ඒ නිසා හිතට යම් වෙලාවක රාගසිතක් ඇති වෙනවා නම් ඒකට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීමේ හැකියාව ඔවුන් සතුව තියෙනවා. ඔවුන්ට දේවල් එකතු කරලා රැකලා තියාගන්නට, නඩත්තු කරන්නට දේවල් නැහැ මේ පැත්තෙන්. ඒ නිසා එතකොට රාගය කියන දෙයට ප්‍රතිවිරුද්ධව කටයුතු කරනකොට ඒ නිසා නිරන්තර සිහිය උපදවාගෙන වාසය කිරීම ඒ පැත්තට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඒ බඳු සිතුවිලි තමන්ගේ හිතට ඇති නොවන විදිහට. ඒ වගේම ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට ඇතැම් විටක මේ අසුභය පිළිබඳව හිතන්නට යෑම තුළින් එයාට ලැබිය හැකි ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් එයාට මේ තුලින් ලැබිය හැකි ප්‍රතිලාභ තියෙනවා. හේතුව රාගය කියන එක හැමදාම ඇවිලෙන දෙයක්. ඒක මිනිස්සුන්ට දුක් පිණිස පවතින දෙයක්. ඒක අවසාන වශයෙන් වේදනාවකින් කෙලවර වෙන දෙයක්. ඒක හැමදාම චිත්ත වික්ෂේපයෙන් කෙලවර වෙන දෙයක්. ඒ නිසා මිනිස්සුන්ට හැමදාම ලෝකේ අතහැර ගන්නට බැරි දුක කියන දේ උරුම කරවන එබඳු දෙයක ලැබෙන ආදීනමේ බොහෝයි ආස්වාදයට වඩා. ඒ නිසා ඔවුන්ට උනත් මේක ඊටාම ප්‍රයෝජනවත්. හැබැයි ප්‍රයෝජනවත් වීම තුළ ලෞකික බැඳීම්, වගකීම්, යුතුයකම් මේ දේවල් එක්ක බැඳිලා තියෙන ජීවිතයක් විදිහට ඔවුන් මේට ප්‍රවේශය ලබා ගත යුත්තේ අනුපූර්ව විදිහට. ඒ නිසා මනස මේ ඔස්සේ ඍජුවම පවත්වාගෙන එකෙල්ලේ මේ සමතයක් විදිහට දිගින් දිගටම පවත්වන්න නැතුව මේ භාවනාව තුළින් පුළුවන්කම තියනවා යම් මට්ටමකින් අර වීතික්කම මට්ටමකට. එහෙමත් නැතිනම් තමාගේ හිතේ නැවත නැවත පුන පුනා ඇතිවෙන රාගාදී චේතනාවන් වළක්වා ගන්නට මේක භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට පන්සිල් පද 5 රැක ගන්නට බැරි. නැතිනම් අපි ගත්තොත් එහෙම කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපදේ රැක ගන්නට බැරි මට්ටමට පවා කාමයේ වැඩි වෙන කෙනෙකුට, රාගසිතුවිලි වැඩි වෙන කෙනෙකුට එයාට මේ අසුභය අනුව තමන්ගේ සිත පැවැත්වීම තුළින් ඒ මනස සංවර කර ගැනීම තුළ සීලේ පවා සම්පූර්ණ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ ගෘහ ජීවිතයක් ගත කරන අයට උනත් අසුභ භාවනාව තුළ ලැබිය හැකි ප්‍රතිලාභ බොහෝයි. හැබැයි මෙහි නිවැරදි ප්‍රතිලාභ ලැබිය හැක්කේ අනගාരിക ජීවිත ගත කරන උපාසක උපාසිකාවන්ට සහ භික්ෂු භික්ෂුණී කියන මේ දෙපිරිසටම. එතකොට ඒකින් කියන්නේ අනිත් පිරිසට මේකෙන් ලැබිය හැකි කියන එක නොලැබිය හැකි කියන එක නෙමෙයි. ඔවුන්ට මෙහි උත්සාහවත් වීම තුළ ඔවුන්ට පුළුවන්කම තියෙනවා අර වැරදි තත්වයන්ගෙන් මිදෙන්නට අවශ්‍ය ඒ ඥානය උපදව ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මූලික ප්‍රතිපදාව තමන්ගේ ජීවිතේ ආරම්භ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම විෂම මට්ටමින් කෙලෙස් ධර්මයන් ඉපදීම නැති කරන්නට පුළුවන්කම තිබෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අනුව තමන්ගේ ජීවිතේ ක්‍රමානුකූලව අරහත්ත්වයට දක්වා අරගෙන යන්නට අවශ්‍ය ගමන් මඟ පූර්ණේ කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ දෙපැත්තටම මේක අදාළ වෙන දෙයක්. අසුභ භාවනාව කිව්වහම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ ප්‍රධාන විදිහටම. ප්‍රධාන වශයෙන්ම අසුභය කියලා කතා කරනකොට මේ කයෙහි තියෙන අසුභය පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම. උද්දමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක ආදී මේ නවසීවතික භාවනාව කියලා අපි මේක හඳුනා ගන්නවා. නවසීවතික භාවනාව කියලා කියන්නේ අර ඔබ දැකලා ඇති ඇතැම් විට පින්තූර වලින් මිනිහක් මృతදේහයක් ගිහිල්ලා සොහනකට දැම්මොත් දැන් අද කාලේ වගේ නම් මේ දේවල් වල නිමිති දකින්නට බොහොම අඩුයි, ලේසියෙන් දකින්න පුළුවන් තැනක් ඇත්තේ නැහැ. ස්වභාවිකවම දි รา පත් වීමට භාජනය වෙනකොට මේ මිනිහි තිබෙන මිනිහක් ඒ ස්වභාවික දි รา පත් වීමේදී තිබෙන ස්වභාවික තත්වයන් පිළිබඳව දකිමින් නිමිති සටහන් ගනිමින් එහි භාවනා කරන ක්‍රමයක් තියෙනවා. මෙහි පිළිකුල නැවත නැවත සිතට උපදවා ගනිමින්. ඒක තමයි අසුභ භාවනාව. හැබැයි අපි මෙතනදී මේ අසුභ භාවනාව කියලා මේ වෙලාවේදී කතා කරන්නට බලාපොරොත්තු වන්නේ එක පැත්තකින් ඒක අසුභ භාවනාවක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. තව පැත්තකින් ධාතු මනසිකාරය ආදී දෙයකට පවා උපස්තම්භක කරගන්නට පුළුවන්. කලාප සම්මර්ෂණයට ප්‍රයෝගී කරගන්නට පුළුවන් වන ඒ භාවනාවක් පිළිබඳව.
එතකොට මේ භාවනාව පිළිබඳව අපි ගත්තොත් එහෙම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේක කායගත සතියට අයිති වෙන භාවනාවක්. මේක කායගත සතියට අයිති වෙන භාවනාවක්. කායගත සතිය කියලා කියන්නේ කයේ කය අනුව දක්නා නුවණ. කයෙහි කය අනුව පවත්නා සිහියට කියනවා කායගත සතිය කියලා. එතකොට ආනාපාන සති භාවනාව, ඉරියාපත පබ්බය, ඒ වගේම චතුසම්පජඤ්ඤය, ඒ වගේම පටික්කුල මනසිකාරය, ඊට පස්සේ අනිකුත් අසුබ භාවනාව, නවසීවතික භාවනාව මේ ආදී ලෙස පවත්වන මේ භාවනාවන්හිදී අපිට විශේෂයෙන්ම දකින්නට පුළුවන්කම තියෙනවා මේ කායගත සති භාවනාව කියලා අපි මේ විදිහට හඳුනා ගන්නා භාවනාවන්ගෙදී මේ නවසීවතික භාවනාව ප්‍රධාන වශයෙන්ම අසුබ භාවනාව විදිහට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපිට මෙතනදී විශේෂයෙන්ම දකින්නට පුළුවන්කම තිබෙනවා මේ කායගත සතිය පිළිබඳව විග්‍රහ කර ගැනීමේදී මෙතනදී අපේක්ෂිත වෙන්නේ කයෙහි කය අනුව පවත්වන සිහිය කියන එක. එතකොට කයෙහි කය අනුව පවත්වන්නට පුළුවන්කම තියෙනවා සිහිය විවිධ ආකාරයෙන්. දැන් ආනාපාන සතිය කියන්නේ කයෙහි කය අනුව පවත්වන සිහියක්. ඊට පස්සේ ඉරියාපත පබ්බේ කියලා කියන්නේත් කයෙහි කය අනුව පවත්වන සිහියක්. චතුසම්පජඤ්ඤය කියලා කියන්නේත් කයෙහි කය අනුව පවත්වන සිහියක්. ඊට පස්සේ ඒකේනා යම් කිසි විදිහකින් අනිකුත් කායගත සතිය කියන එකට අදාළව දෙතිස් කුණප කොටහස් ආදී සම්මර්ෂණයක් කරනවා නම් ඒකත් කයෙහි කය අනුව ගියපු සිහියක්. නවසීවතිකේ භාවනා කරනවා නම් ඒකත් කයෙහි කය අනුව ගියපු සිහියක්. ඒකට මේ කයෙහි කය අනුව ගියපු සිහිය අපිට ප්‍රධාන වශයෙන්ම දකින්නට පුළුවන්කම තියෙනවා විවිධ ස්වરૂපයන්ගෙන්. එතකොට මේ විදිහට පවත්වන මානසිකාරයන්ගෙන් ආනාපාන සතිය කියලා කියන්නේ වෙනම කර්මස්ථානයක්. ඒ වගේම ඉරියාපත පබ්බය, චතුසම්පජඤ්ඤය මේ ආදී භාවනාවන් විශේෂයෙන්ම ඉරියාපත භාවනාව වඩනකොට ඉරියව් පැවැත්ම පිළිබඳව තමයි මානසිකාරයේ පවත්වන්නේ. එහිදී මේ නාම රූප ධර්මයන් සම්මර්ෂණය කරන තැන දක්වා විදර්ශනාවට පාදක කරගෙන එය දියුණු කරන ආකාරයක්. දැන් අපි ගොඩක් වෙලාවට ඉරියව් පැවැත්ම කියලා මේ යනකොට යනවා කියලා හිතනවා, එනකොට එනවා කියලා හිතුවට ඉරියාපත පබ්බය විදර්ශනාව පාදක කරගෙන පනවපු දෙයක්. ඒක අපිට ඉදිරියේදී කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි මේ ඉරියාපත පබ්බේ වගේ භාවනාවන්, ඒ වගේම චතු ධාතු අවස්ථානයේ වගේ දේවල් මේවා විදර්ශනාව පාදක කරගෙන පෙන්නපු දේවල්. විදර්ශනාව මුල් කරගෙන විදර්ශනාව උපදවා ගන්නට මූලික පසුබිම කරගෙන දේශනා කරන ලද කර්මස්ථාන. ඒ වගේම තමයි අපි ගත්තාම නවසීවතික භාවනාව වගේ දේවල් විදර්ශනා ඥානයන්හි ආදීනවය වඩාත් ප්‍රකට කරන භාවනාවන්. කායගත සතියේ ආනාපාන සතිය වෙනමම කර්මස්ථානයක්. එතකොට දැන් අපි අද අසුබ භාවනාව කියලා කතා කරන්නේ පටික්කුල භාවනාව. පටික්කුල භාවනාව කියලා කියන්නේ පිළිකුල් කියලා කියනවා අපි. පටික්කුල කියන වචනයට අපි සිංහලෙන් පාවිච්චි කරනවා පිළිකුල කියලා. එතකොට පිළිකුල පිළිබඳව තිබෙන භාවනාව. පිළිකුල් ස්වභාවය. ඒක තමයි අපි අසුභය කියලා කතා කරන්නේ. නැත්නම් පොදුවේ අසුභය කිව්වහම ගැනෙන්නේ විග්‍රහ වෙන්නේ නවසීවතික භාවනාව. මේ සංඥාවට කියන්නේ පටික්කුල සංඥාව. පිළිකුල් සහගත බව. දැන් ආහාරයේහි පටික්කුල සංඥා. ආහාරයේහි පවත්නා පිළිකුල් බව කියන එක. එතකොට මේ පටික්කුල සංඥාව පිළිකුල් සහගත බව මානසිකාරයේ පැවැත්වීම තමයි මෙහි අපේක්ෂාව බවට පත්වන්නේ. එතකොට කොහොමද මේ පිළිකුල් භාවනාව સિદ્ધ කරන්නේ? පිළිකුල් භාවනාව කෙනෙක් સિદ્ધ කරන්නේ ඔහුගේ කයෙහි කය අනුව මානසිකාරයේ පැවැත්වීමක් විදිහට කායගත සතියක් විදිහට. කායගත සතිය වඩනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහු අමෘතේ වඩනවා කියලා. ඔහු නිවන වඩනවා කියනවා. කායගත සතිය යම් කිසි කෙනෙක් වඩනවා අමෘතේ වඩනවා නිවන වඩනවා මේ එකම ධර්මයේ වඩන ලද්දේ මහතු අත්ථාය සංවත්තති මහත්ම අර්ථයගෙන විද්දෙනවා කියලා මේ ආදී ලෙස බුදුරජාණන් වහන්සේ කායගත සතිය වර්ණනා කරනවා. එතකොට අසුභය කියන එක මේ පිළිකුල් කියලා හිත හකුලෝගෙන ඉන්න දේශනා කරපු එකක් නෙමෙයි. නාසයට දුඟදක් දැනෙනකොට අපි නහය අකුලගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒ වගේ අසුබයි කියලා මේ හිත හකුලෝගෙන ඉන්න එකක් නෙමෙයි මේ කතා කරන්නේ. අමෘතය ලබා දෙන දෙයක් පිළිබඳව. ඒකයි කායගත සතියෙහි තියෙන විශේෂත්වය. ඔබ අසුබය අනුව මෙනෙහි කිරීම තුළ ඔබ ගැටීමට ගිහිල්ලා නම් තියෙන්නේ. ඔබ නැවත වතාවක් ඔබ කරන භාවනා විදිය පිළිබඳව ඔබ සිතා බැලිය යුතුයි. ඒ නිසා මේ පටික්කුලය කියලා කිව්වට මේක මේ පිළිකුල අසුබය
පිළිබඳව පමණක් කල්පනා කරලා මෙහි පිළිකුල් භාවයේ පමණක් මේ අපි හිතාගෙන ඒකේ ගැටීම් සහිත විඳීමක් ගැන නෙමෙයි මෙතනදී කතා කරන්නේ. අපේක්ෂාවක් තියෙනවා. අපිට ඉලක්කයක් තියෙනවා. ඉලක්කය තමයි රාගයට ප්‍රතිවිරුද්ධව මනස පැවැත්වීම කියන එක. එතකොට රාගයට ප්‍රතිවිරුද්ධව අපි මනස පවත්වනකොට අපි මනස භාවනාව තුළ කොහොමද අරගෙන යන්නේ? ඒක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. එතකොට අපිට හම්බ වෙනවා දෙතිස් කුණප කොට්ටාසයක්. ඔබ දෙතිස් කුණප කොට්ටාසයන්ගේ මේ 32 පිළිබඳවම හඳුනාගන්නේ නැතුව ඇති. බොහෝ තැන්වල අපිට දෙතිස් කුණප කොට්ටාස කියලා කතා කළාට 31යි දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. කොටස් 32ම දකින්නට පුළුවන් කමක් නැහැ විග්‍රහ වීමේදී. ඒකටත් හේතුවක් තිබෙනවා. අපි ඉදිරියේදී කතා කරමු. එතකොට දැන් මේ කොටස්වලදී කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මිජ්ජාහත් මේ විදිහට මේ අපි දෙතිස් කුණුපයන් පිළිබඳව හඳුනා ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා මේක මේ රූප වශයෙන්, ඒ කියන්නේ ලක්ෂණාදී වශයෙන්, වර්ණාදී වශයෙන්, පිහිටි ස්ථානාදී වශයෙන් මේ දේවල් හඳුනා ගැනීම මේ භාවනාවේදී ඊටාම වැදගත්. දැන් ඔබ භාවනා කළාට වැඩක් නැහැ. වක්කම් කියනකොට මොකක්ද වක්කම් කියන්නේ කියන එක ගැන දන්නේ නැත්නම් නිකන් මේ වචනය හිතුවා කියලා තේරුමක් නැහැ. එනිසා මේ භාවනාව සිද්ධ කිරීමේදී එහි තිබෙන රූප සටහන් ආදී දේවල් පිළිබඳව මානසිකාරය පැවැත්වීම නැතිනම් ඒ පිළිබඳව ඔබ නිමිති ලබාගෙන තිබීම ඊටාම වැදගත් වෙනවා. අසුබ භාවනාව සිද්ධ කරනකොට නැතිනම් මේ පටික්කුල භාවනාව සිද්ධ කරනකොට අපි අරමුණු කරන්නේ මේ දේවල් වල තියෙන පිළිකුල් ස්වභාවය. බොහෝ දෙනෙකුට මේ පිළිකුල් ස්වභාවය, පිළිකුල් භාවනාව පිළිබඳව ප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ. මොකද ප්‍රසාදයක් ඇති වෙන දේවල් ගැන නෙමෙයිනේ අපි මානසිකාරය පවත්වන්නේ. හැබැයි අමාරු වුණත් මේක කළ යුතු දෙයක්. දැන් ඇතම් කෙනෙකුට ඒ විෂභාග භාවය නිසා, ඒ කියන්නේ මේ මානසිකාරයේ පවත්වන ක්‍රමයේ තියෙන වරද නිසා ඇතම් විටක මේ කොටස් සුබ වශයෙන් පේනවා. සාමාන්‍ය ස්වභාවයෙන් ඒක හරියට අසුචි පුරවපු මැටි කලයක් එළියෙන් පින්තාරු කරලා තියෙනකොට ලස්සන චිත්‍ර ඇඳලා තියෙනකොට බැලූ බැල්මට අපිට පේන්නේ අර එළියෙන් ඇඳපු චිත්‍ර ටික. ඒතකොට චිත්‍ර ටිකට තණ්හාවෙන් මැටි කලේ උස්සගෙන යන අපි නිකම්ම අසුචි කලයක් අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මේකේ තියෙන සුබ වශයෙන් අපි ගන්න සංඥා ටික විතරක් මානසිකාරය කරන පිරීක්සා බලන පුද්ගලයාට මේ කයෙහි හම්බ වෙන්නේ සම්පූර්ණ සුබ සහගත ස්වභාවයක්. ඒ නිසා එතන අසුබේ පේනවා කියන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. උහුට පේන්නේ සුබ සහගත ස්වභාවයක්. ඒ වගේම විශේෂම දේ තමයි දැන් තමාගේ දේවල් පිළිබඳව පවා මානසිකාරයේ පැවැත්වීමේදී බොහෝ වෙලාවට අසුබේ කියන එක බොහෝ දෙනෙකුට දැනෙන්නේ නැහැ. ඒක අසාමාන්‍ය තත්වයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ භාවනාවේ අපේක්ෂිත දේ තමයි පින්නතුනි රාගය දුරු කර ගැනීම සඳහා පිළිකුල් නිස්ෘත ස්වභාවය පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම. දැන් හිතන්නකෝ කේසා කියලා. කෙස් කියන දේ කියලා. එතකොට කෙස් කියලා අපි ගත්තාම මේ කේසා කියන නිමිත්ත කෙනෙකුට ඊටාම අප්‍රසන්න වෙන්න පුළුවන්කම තියෙනවා. කෙනෙකුට මේක අරමුණු කරනකොට බොහොම ප්‍රසාද වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක අප්‍රසන්න වෙනවද ප්‍රසාදයටපත් වෙනවද කියන එක තීරණය වෙන්නේ ඔබ පවත්වන මනස අනුව. දැන් ලස්සන කෙස් කලබක් දැන් ඔබට දකින්න පුළුවන්නේ රූපවාහිනියක වගේ කෙස් පිළිබඳව තියෙන වෙළඳ දැන්වීමක ප්‍රචාරක පටයක් දිහා ඔබ බැලුවොත් එහෙම හොඳ කෙස් කලබක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබට දෙයක් දකින්නට පුළුවන්. දැන් මෙතනදී පෙන්වන්නේ අසුබේද. කෙස් කියන දේම මෙතනදී පෙන්වන්නේ මොකද්ද? සුබ සහගත ස්වභාවය ඔප්නංගෙන විදියට. එතකොට අන්න ඒ විදිහට තමන්ගේ කෙස් පිළිබඳව හෝ මානසිකාරයේ පවත්වන පුද්ගලයාට ඒක සුබ සහගත ස්වභාවයකින් වැටහෙනවා. ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන කෙලෙස් වල බහුල බව නිසා තමයි අපි මේ විදිහට ඒ දේ අසුරු කරන්නේ. හැබැයි ඔබ ගෙදරකට ගිහිල්ලා ඔබ ආහාරයක් ගන්නකොට ඔබ කනකොට ඔබ කන බත්පතේ තිබිලා ව්‍යංජනවල තිබිලා ඔබට කෙස් ගස් දෙක තුනක් දකින්න පුළුවන්කම ලැබෙනවා. දැන් ඔබට ඇති වෙන්නේ ප්‍රිය සංඥාවක්ද? දැන් ඔබට ප්‍රිය සංඥාවක් නෙමෙයි ඇති වෙන්නේ. ඇයි ප්‍රිය සංඥාවක් ඇති වෙන්නේ නැත්තේ? අප්‍රිය සංඥාවක් උපදින්නේ ප්‍රිය සංඥාවක් ඇති වෙන්නේ නැත්තේ මොන හේතුවක් නිසාද? කෙස්වල එබඳු වූ අසුබ ස්වභාවයක් තිබුණ නිසා.
තමාගේද අනුන්ගේද කියන එකක් හිතන්න එපා. කෙස්වල තියෙන අසුබ ස්වභාවයක් තිබෙන නිසා තමයි අපිට ඒක අප්‍රසන්න භාවයකට පත්වන්නේ. එතකොට ඔබ තව ගෙදරකට යනවා. ගෙදරකට ගිහිල්ලා කෑම ගන්නකොට ඔබට ඒ ආහාරයේ තිබිලා කෙස් ගස් දකින්නට පුළුවන්කම ලැබෙනවා කීපයක්. හිතන්නකෝ කවුරු හරි අරන් ගිහිල්ලා හිතාමතාම ඔබේ කෙස් ගස් ටිකක් දාලා තමයි ඔබට ඒ කෑම එක හදලා දුන්නේ කියලා. ඔබට ප්‍රිය බවක් උපදිනවද ඒක දකින්නොත් නැහැ. ඒ කියන්නේ කෙස්වල ඇත්තේ නැහැ තමන්ගේ කියන බවක්වත් සුබ බවක්වත් ඇත්තේ නැහැ. කෙස්වල තියෙන ස්වභාවය තමයි අප්‍රසන්න වන අසුබ ස්වභාවය. දැන් ඔබ කෙස් පිළිබඳව මානසිකාරයේ පැවැත්වීමේදී ඔබ ඒ මනස පැවැත්විය යුත්තේ එහි තිබෙන අසුබ නිස්ෘත ස්වභාවය ඔප්නැං වෙන විදිහට මිසක ඔබේ හිසේ තියෙන කෙස් ගහ පිළිබඳව මානසිකාරයේ පැවැත්වීමෙන් නෙමෙයි. මේ භාවනාව ගැන කතා කරනකොට අපිට තියෙනවා මේකේ මේ වඩන ආකාර පිළිබඳව කතා කරනකොට මේ පිහිටි ස්ථාන විදිහට එහෙම දකින්න කියලා. ඒ දකින්න කියලා කියන එකෙන් අදහස් කරන්නේ මේ ඔබේ හිසේ තියෙන කෙස් ගහ කියන එකම අරමුණු කරගෙන පැවැත්විය යුතුයි කියන එක නෙමෙයි. මෙහි පැවැත්විය යුත්තේ පටික්කුල සංඥාව, පිළිකුල් සහගත ස්වභාවය. ඔබට අප්‍රසන්න වෙන්නේ ඔබ කෙස් ගස් ටිකක් දකින කෙස් ගස් ගුලියකට වතුර ටිකක් වැටිලා මේක ඒ විදිහට පවතින තැනක තියෙන අසුබ ස්වභාවය නම් ඔබ පිළිකුල් සහගත ස්වභාවය නම් මේ තුල ඉපදිය යුත්තේ අන්න ඒ පිළිකුල. ඔප්නැංගිය යුත්තේ පිළිකුල. ඒක තමන්ගේ කයේ තියෙන කෙස් ගහක්ම වෙන්න අවශ්‍ය නැහැ. කෙස්වල තියෙන පිළිකුල් ස්වභාවය ඔබ අරමුණු කරන්න. නිසා පළවෙනි දේ තමයි ඔබ අරමුණු කළ යුත්තේ කෙස් ගස්වල තියෙන අසුබ සහගත ස්වභාවය. එතකොට ඒක සුබ සහගත දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක අර මම කියපු විදිහට විවිධ ස්වරූපයන්ගෙන් ඔබ හිතලා බලන්න. හිතලා බලනකොට ඒ කෙස් ගස්වල සුබ සහගත ස්වභාවයන් අපිට දැනෙන්නේ නැහැ. පිනතුනේ මේ රාගය නිසා කෙනෙකුගේ හිත අවුලකටපත් වෙන්නට පුළුවන්. ඒක සාමාන්‍ය ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මහා උග්‍ර රාග සහිත අදහස් තිබුණ අය පසු කාලීනව ධර්මය අවබෝධ කරගත්තා. විනය පිටකයේ දිහා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා සමහර කතා සංසිද්ධීන් පිළිබඳව. එක භික්ෂුන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා සොහොනට යන්නට කියලා. ගිහිල්ලා සොහොනේ දාපු ඒ භික්ෂුන් වහන්සේ ආදරය කරපු නැතිනම් කැමැත්තෙන් හිටපු යම් කාන්තාවකගේ මල සිරුරක් දකිනකොට උන්වහන්සේට රාගය උපදිනවා. උන්වහන්සේ නැවත බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. නැවත ගියාම බුදුරජාණන් වහන්සේ නැවත ආපහු යවනවා දෙවෙනි දවසෙත්. ආපහු අර කුණු වෙච්ච මල සිරුරට දකිනකොටත් රාගය ඇති වුණ අවස්ථාවන් තිබෙනවා. කුණු වෙලා ඕජස් පූයා වැగిරෙන මල සිරුර දකිනකොටත් රාගය ඇති වුණ අවස්ථා තියෙනවා. පින්නතුනි බලන්නකෝ මේ හිතේ තියෙන ස්වභාවය. හිතේ තියෙන ස්වභාවය රාගයේ ඒ தත්ත්වයටපත් කරන්න පුළුවන්. ඇස් ඉදිරිපිට තියෙන අසුබේ වසා දමනවා හිතෙන් ගෙනවිද්දෙන සුබ සංඥාව නිසා. ඒක තමයි රත්තෝ කුත්තන් නජානාති කියලා කිව්වේ. රක්ත වූ තැනත්ත මොකුත් දැනගන්නේ නැහැ, දන්නේ නැහැ. එයාට දැනෙන්නේ නැහැ. එයාට ඒක අසුබ සහගත දෙයක් කියලා දැනෙන්නේ නැහැ. එයාට ඒකේ පිළිකුල කියන දේ ප්‍රකට වෙන්නේ නැහැ. එනිසා එහි තිබෙන්නේ ඊටමත් පිළිකුල් සහගත ස්වභාවයක්. ඒක තමයි කයෙහි තියෙන ඒ රූපයන්ගේ ස්වභාවය, ওই කොට්ඨාසයන්ගේ තියෙන ස්වභාවය. එනිසා මේ මානසිකාරයේහි පළමු අදියර තමයි ඔබ මේ වැඩි යුත්තේ පිළිකුල ගොඩනගෙන විදිහට. පිළිකුල ගොඩනගෙන විදිහට. මේක පටික්කුල සංඥාව. පටික්කුල සංඥාව වඩනකොට අපිට වඩන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා කියලා. දැන් මේ කියන්නේ අසුභය ප්‍රකට වෙන විදිහට අපි මේක වඩන්නේ කොහොමද කියන එක. අසුභය හිතට දැනෙන විදිහට අපි මේක වඩන්නේ කොහොමද කියන එක. එතකොට අපිට මේක තව වඩන්න පුළුවන් ක්‍රම තියෙනවා. ධාතු විදිහට කෙනෙකුට බලන්න පුළුවන් කෙස්වල තියෙන පටවි ධාතු ආදී විපස්සනාවට පාදක වෙන විදිහට මේ කලාප සම්මර්ෂණයක් විදිහට මේ දේම භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දෙතිස් කුණප කොට්ටාස ආදී පිළිබඳව බලන කෙනෙකුට උනත් අර ඒ විදිහට බැලුවාම අර අපි ඉස්සෙල්ලා කියන ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුටත් මේක ප්‍රායෝගික කරගන්න පුළුවන් කියලා. එයාට අර සීමාව ඉක්මවා යන රාග ආදී සිතුවිලි යටපත් කරගන්නට වඩලා ඔහු ඉඩ ලැබෙන සෑම වෙලාවකදීම ඊට පස්සේ ධාතු මනසිකාරයේ පැත්තට ඒකම පාදක කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අසුබ සහගත අසුබ නිස්ෘත ස්වභාවය පිළිබඳව අපි මෙනෙහි කළ යුතුයි. මෙනෙහි කළ යුත්තේ සුභ සංඥාව නිසා රාගය නැවත නැවත හිතට පීඩා පමුණවනවා නම්. එතකොට ඔබ ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙක් විදිහට නම් ඔබ අසුබ භාවනාවට අද ප්‍රවේශය ලබන්නේ. ඔබ මේ කල යුත්තේ කුමන අවස්ථාවලද? ඔබ මේ කල යුත්තේ රාගය ඔබේ සිතට පීඩා පමුණවන අවස්ථාවල.
ඔබ මේක නැවත නැවත වැඩි යුතුයි. නැවත නැවත බැලිය යුතුයි. නැවත නැවත මෙනෙහි කළ යුතුයි. එතකොට අපිට එහි තියෙන අසුබ නිස්ෘත ස්වභාවය, පිළිකුල් නිස්ෘත ස්වභාවය වැටහෙන්නට පටන් ගන්නවා. මේ පිළිබඳව තියෙන පින්තූර වෙන්න පුළුවන්, වීඩියෝ පටවන්නට පුළුවන්. ඒ දේවල් නැරඹීම තුළින් අපිට පුළුවන්කම තියෙනවා එහි තියෙන අසුබය වඩන්න. පින්නතුනේ ඇතැම් අය සමහර විටක කතා කරනකොට අපිට කියනවා මම ඒ දේවල් බැලුවත් මට අසුබය වැටහෙන්නේ නැහැ කියලා. අසුබයි කියලා වැටහෙන්නේ නැහැ කියන අය ඉන්නවා. ඇයි ඒ විදිහට අසුබේ වැටහෙන්නේ නැත්තේ? ඒ දේ බැලුවත් මුලින්ම බලනකොට හිත ඒක ගත්තට පස්සේ හිතින් ඒකත් හුරු පුරුදු කරගන්න දෙයක් බවට පත් වෙනවා. හුරු පුරුදු කරගන්නේ ඇයි? එහි පවත්නා අසුබ ස්වභාවය පාදක කරගන්න, ප්‍රකට කරගන්නේ නැතුව අර හිතට දැනෙන දේ විදිහට විතරක් බලනවා. අනුස්සති බවක් නැහැ. නැවත නැවත සිහි පැවැත්වීම විදිහට පිළිකුල ප්‍රකට කරගන්නේ. පින්නතුනේ අපිට ඕනේ කෙස් ගැන හිතන්නවත්, ලොම් ගැන හිතන්නවත්, හම ගැන හිතන්නවත්, දත් මේවා ගැන හිත ඉන්න නෙමෙයි. නියපොතු දත් හම්මස් නහර මේවා ගැන හිත ඉන්න නෙමෙයි ඕනේ. මේ දේවල් වල තියෙන අසුබ පිළිකුල ප්‍රකට කරගන්නට. පොදුවේ දෙතිස් කුණප කොට්ටාසෙම ඔබට ප්‍රකට වන්නේ එක පිළිකුලක්. පිළිකුල එකයි. දෙතිස් කුණප කොට්ටාසේ මේ පිළිකුල උපදවා ගැනීම සඳහා ඔබ පාදක කරගන්න දේ විතරයි. ඒ නිසා ඔබට එන්නට ඕන පිළිකුල් නිස්ෘත ස්වභාවය. එතකොට මේ පිළිකුල ගැන හිතනකොට ඔබේ තියෙන කෙස් ගැන හිතන්න එපා මුලින් කිව්වා වගේ. ඊට පස්සේ තව කෙනෙකුගේ තියෙන කෙස් ගැන හිතන්නට එපා. තව කෙනෙකුගේ තියෙන කෙස් ගැන හිතන්න එපා කියලා කිව්වේ ඔබට ප්‍රියමනාප විදිහට ලෝකේ හම්බෙන. මේ කෙනා ලස්සනයි කියලා ඔබට හම්බ වෙන. මේ කෙනා හොඳයි කියලා හම්බ වෙන. ඒ අයගේ කෙස් ටික පිළිබඳව දිහා බලාගෙන ඔබ භාවනා කරන්නට එපා. කෙස් ටික වෙන් කළා ගන්න මේක මගේද තව කෙනෙකුගේද කියන බවක් නැතුව ඔබ කෙස් කියන දේ ගන්න. ඔබට ඒක ඒ කෙස් කියන ස්වභාවය පිළිබඳව පිළිකුල ගොඩනගෙන විදිහට බලන්න. සමහරලාට අර කෙස් කියන ස්වභාවයට වතුර වැටලේ වගේ තැන්වලදී තියෙන අසුබ නිස්ෘත ස්වභාවය. ඇතැම් විටක ඒක කන බත් එකේ තියෙනකොට ඔබට දැනුනොත් ඒක නිසා ඔබට ඇති වෙන පිළිකුල. එතකොට මොනතරම් අප්‍රසන්න ස්වභාවයකටපත් වෙනවද? එතකොට ඇතැම් විටක ඒ කෙස් වලින් එන දුගඳ එතකොට ඔබට දැනෙන විදිහින් තියෙන්නට පුළුවන්. අන්නේ පිළිකුල බලන්න. ඇතැම් විට කෙනෙකුට කෙස් ගැන හිතනකොට ඒකේ පිළිකුලක් නොදැනෙන්නම පුළුවන්. කිසිම පිළිකුලක් නොදැනෙන්න පුළුවන්. කෙනෙකුගේ තියෙන කෙලෙස් මට්ටම් අනුව, හිතන විදිහ අනුව, සංඥාවන් අනුව එයාට සමහර වෙලාවට කෙස් ගැන හිතුවා කියලා කිසිම පිළිකුලක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි කලබල වෙන්න එපා. එකකින් කියන්නේ මේ අසුබේ යාට වැඩෙන්නේ නැහැ කියන එක නෙමෙයි. එයාට සමහරලාට කෙස් ගැන එහෙම වැඩුණේ නැති වුණාට එයාට සමහර වෙලට මල මුත්‍රා අසුචි ගැන හිතනකොට හරි අසුබේ වැඩෙන්න පුළුවන්කම තියෙනවා. අසුචි ගොඩක් පෑගුණොත් ඔබ අනේ හරි ෂෝක් කියලා ඒක ගන්න යන්නේ නැහනේ. එතන හරි ඔබට අසුබේ ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක අර ප්‍රකට නොවන බව තියනවා නම් කෙනෙකුට තියෙන්නේ මේ මගේ ඇඟේ තියෙන්නේ කියලා අපි ඒකත් මගේ කරගෙන ඒක බලනකොට කෙනෙකුට අසුබ වශයෙන් පේන්නේ නැති වෙන්න පුළුවන්. මේක මගේ කෙනෙකුගේ කියලා අපි හිතින් අල්ලගත්ත කෙනෙකුගේ බලනකොටත් අපිට අසුබේ පේන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒ තැන්වල සුබ සංඥාව බලවත්. දැන් මෛත්‍රිය වඩන්න පටන් ගත්තාම මෛත්‍රිය වඩන්න එපා කියලා කියනෝනේ කාටද? ඉස්සෙල්ලාම හොඳටම අපිත් එක්ක තරහත් යන අපි තරහෙන් ඉන්න කෙනෙක් ගැන මෛත්‍රිය වඩන්න ඉස්සෙල්ලාම පටන් ගන්න එපා. ඒ වගේම අපි තාමත් ප්‍රිය රාග සහිත කෙනෙක්වත් අරමුණු කරගෙන මෛත්‍රිය පටන් ගන්න එපා කියනවා. මොකද ඒක රාගයේ පැත්තට බරයි අරක ද්වේෂයේ පැත්තට යනවා මෛත්‍රිය සිද්ධ කරන්නට බෑ. ඒ මධ්‍යස්ථ පුද්ගලයන් අරමුණු කරගෙන ඉස්සෙල්ලා වඩන්නට කියනවා. අන්න ඒ වගේ තමයි මේ අසුභය පිළිබඳව අපි බලනකොටත් ඉස්සෙල්ලාම ඔබ බැලිය යුත්තේ කෙස් කියන ස්වභාවය වෙන් කරගෙන කෙස්වල තියෙන අසුභ බව මිසක මේ මගේ ඔළුවේ තියෙන කෙස් ටිකේ අසුභයයි කියලා හිතාගෙන ඒක බලන්න යන්න එපා. එතකොට ඔබට ඒකේ සුභ සංඥාවක් පමණයි ප්‍රකට වෙන්නේ. ඔබ කැමැති පුද්ගලයෙකුගේ කෙස් කියන ටික අරගෙන ඒක බලන්නට යන්න එපා. එතන පේන්නේ සුභ සංඥාවක් විතරයි. කෙස් කියන දේහි තියෙන අසුභ ස්වභාවය ඔබ කෙස් ටික වෙන් කරලා ඒකේ අසුභ ස්වභාවය ඉස්සෙල්ලා වඩන්න. ඒකේ අසුභ ස්වභාවය පිළිබඳව වඩනකොට තමයි ඔබට ඒක අසුභ දෙයක් හැටියට පේන්නේ. එතකොට මෙතන තියෙන කෙස් ටිකේ ස්වභාවය ඒකනේ කියලා අපිට උපදව ගන්න ඒක පුළුවන්කම තියෙනවා ඉස්සෙල්ලා කෙස් අසුභයි කියලා දැක්කොත්. ඒ විදිහට අපිට පස්සේ එන්න පුළුවන්කම තියෙන අපිට ප්‍රියයි කියලා ගන්න අරමුණේ තියෙන මේ පිළිකුලමනේ කියන බව අපිට උපදව ගන්න පුළුවන්. හැබැයි ඔබ ඉස්සෙල්ලා තහවුරු කරගන්නට ඕන දේ මොකද්ද? ඉස්සෙල්ලා ඔබ ඊටමත් ශක්තිමත් ලෙස
ඔබ තහවුරු කරගත යුතු දේ තමයි පිළිකුල කියන බව. එහි තියෙන පිළිකුල. ඒ නිසා පිළිකුල තහවුරු වන තුරු මේක මට ඇති වෙන දෙයක්, මගේ කෙස්වල අනිත් අයගේ කෙස්වල කියලා හිතන්න යන්න. මගේ හිතවත් මන් දන්න මම කැමති අයගේ කෙස්වලක් තියෙන මේකනේ කියලා හිතන්න යන්න එපා. ඉස්සෙල්ලා පිළිකුල් බව තහවුරු කරගන්න. පිළිකුල් බව තහවුරු කරගත්තාම අපිට පුළුවන් ඊටු ටික කරන්න. පිළිකුල් බව තහවුරු කරගත්තාම ඊට පස්සේ පුළුවන් අපිට ඊටු ටිකට අපේ හිත අරගෙන යන්න. ඒ නිසා ඔබේ පළවෙනි දේ තමයි මේකේ පිළිකුල් නිස්ෘත ස්වභාවය මේ දෙතිස් කුණප කොට්ටාසයන්ගේ මෙනෙහි කිරීම. ඒක තමයි අපි මේකේ බලාපොරොත්තු වෙන පළවෙනි දේ. එතකොට මේ කතා කරන්නේ අපි මේ දෙතිස් කුණප කොට්ටාස පිළිබඳව මානසිකාරය පවත්වන්න පුළුවන් එක ක්‍රමයක් පිළිබඳව. හැම වෙලාවකදීම දෙතිස් කුණප කොට්ටාස දිහා බලනවා කියන එකෙන් අදහස් කරන්නේ හැම වෙලාවකදීම දුගදයි පිළිකුලයි අප්‍රසන්නයි කියලා හිත ඉන්න එක නෙමෙයි. ඒ වගේම දෙතිස් කුණප කොට්ටාස දිහා බලාගෙන මේකෙත් එක ගැටි ඉන්නවා කියන එකක් නෙමෙයි. මේක අවශ්‍ය වෙන්නේ ඇයි? අපිට අවශ්‍ය වෙන්නේ පින්නතුනේ හිතේ පීඩාව ගෙනල්ලා දෙන, රත් වීම ගෙනල්ලා දෙන රාගය කියන දේ යටපත් කරගන්නට. මේක බැලුවා කියලා අසුබේ පෙන්වනවා කියලා සම්පූර්ණම රාගසිතක් ආයි උපදින්නෙම නැති වෙලා ගිහිල්ලා නෙමෙයි. මේ බැදීම තුළ පළවෙනියටම සිද්ධ වෙන දේ තමයි විස්කම්බන ප්‍රහාණයකට ලක්වීම. කෙලෙස් ධර්මයන් විස්කම්බන වශයෙන් අපිට පුළුවන් ප්‍රහාණයට ලක් කරන්නට. කෙලෙස් විස්කම්බන වශයෙන් ප්‍රහාණයට ලක් කරන්නට පුළුවන්කම තියෙනවා. විස්කම්බන වශයෙන් ප්‍රහාණයට ලක් කරලා ඊට පස්සේ අපිට පුළුවන් විපස්සනා පැත්තට ගිහිලා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න. හැබැයි පළවෙනියටම සිද්ධ වෙන්නේ කෙලෙස් ධර්ම රාගයේ ඉදිරිපත් වෙන එක යට කරන එක. එතකොට අර රාගය විදර්ශනාවට බාධාවක්. ඒබඳු සිතක් පවත්වන්නට ඒක බාධා කරනකොට රාගය නැවත උපදින එක අපිට දුරු කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට ඒ සඳහා තමයි අපි උත්සාහවත් විය යුතු වෙන්නේ අසුබ භාවනාව දියුණු කිරීම තුලින්. ඒකට මේක ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙක් එක දිගට වැඩුවෙත් මොකද වෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. මොකද අපිට ඕනෙකම තියෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයක් ලබා ගත්ත වෙලාවේදී මේ කෙලස් ටික නඩත්තු කරන්න නෙමෙයි. මේ කෙලස් ටික නැවත නඩත්තු කරන්න නෙමෙයි. මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන කොහොම හරි දුකෙන් මිදෙන පැත්තකට අපි ප්‍රතිපදාව පුරා ගන්නටයි අවශ්‍ය වෙන්නේ. හැබැයි ලෞකික ජීවිතය තුළ ඔබ එදිනෙදා වගකීම් යුතුයකම් මේ දේවල් එක්ක කාලය ගත කරනකොට සමහර වෙලාවට ඔබත් ධර්මයෙන් ඈත් වෙලා ඔබත් එක්ක එකට ඉන්න අයත් ධර්මයෙන් ඈත් වෙන විදිහේ මානසික ස්වභාවයන් ඔබට ඇති වෙන්නට හේතු වෙන්නට පුළුවන්. මේ පිළිබඳව නිවැරදි අධ්‍යයනයක් ඒ වගේම ගුරු ඇසුරක් නැතුව දිගින් දිගටම මේක සංඥාවක ඔබේ මනස අරගෙන යාම තුළ. ඒ නිසා දැන් ඉස්සරනම් භාවනා කර්මස්ථානයක් ලබා ගන්න කොහොමද කියන එක ගැන ඔබට පැහැදිලි කළා. ඒ නිසා අනගාരിക පුද්ගලයෙකු විසින් ඒ වැඩි යුතු ආකාරයේ වෙනසක් තියෙනවා ගෘහ ජීවිතයක් ගත කරන සාමාන්‍ය කෙනෙකුට වඩා. එතකොට ගෘහ ජීවිතයක් ගත කරන කෙනා වෙනස් විදිහට තමයි මේක භාවිත කරන්නේ. අනේ වෙනස ඔබ තේරුම් ගන්නට ඕනේ. මේක පොදුවේ අපි කතා කරනකොට සියල්ලන්ටම භාවනා කළ යුතුයි කියන තැන ඉඳලා මේ භාවනාව ගැන කතා කරනවා. හැබැයි මේ භාවනා කිරීම ගැන එහෙම කතා කළාට පැවිද්දත් එකම විදිහට අනගාരിക කෙනත් එකම විදිහට ගෘහ ජීවිතය කරන කෙනත් එකම විදිහට කරන්නේ යෑමෙන් ඔබ පැවිද්දෙක් බවට පත් වෙන්න අනගාരിക බවට පත් වෙන්න සූදානම් නැත්නම් තාම ඔබට අනවශ්‍ය මානසික පීඩනයක් මානසික ප්‍රශ්නයක් අන්තිමේටම ගොඩනගෙන්න පුළුවන් ඔබ කරන විදිහෙන්. අන්තිමේටම ඔබට භාවනා කරන දෙත් එපා වෙලා ගිහිල්ලා තියෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ මෙතනදී මෙනෙහි කළ යුතු හිතේ අදහස පැවැත්විය යුතු ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මේ භාවනා කරනකොට හරියට ඒ දේ දැනගෙන ඒ දේ ඉලක්කය තේරුම් අරගෙන ඔබ කිරීම තමයි වැදගත් වෙන්නේ. මොකද මේක මේ නිකම්ම හේ කරගෙන ආ යුතු දෙයක් එහෙම නෙමෙයි. මේක අපි කරන්නේ යම් අපේක්ෂාවක් ඇතුව. මොකද්ද මේ අපේක්ෂාව? මේගී සූත්‍රය අපි උද්දෘත වශයෙන් දැක්ව රාගය දුරු කරගන්න අවශ්‍ය නිසා. රාගය ප්‍රහාණය කරන්න අවශ්‍ය නිසා මොකද්ද කරන්නේ? අසුබේ වඩනවා. ඒකට දැන් අසුබේ වැඩිමෙහි මූලික අභිප්‍රාය බවට පත් වෙන්නේ ඒක. එතකොට ඒ අසුබේ වැඩිම තුළ අපි අසුබේ වඩන ආකාරය පිළිබඳව තමයි අපි පැහැදිලි කරගන්නට යෙදුනේ. ප්‍රධාන වශයෙන් එහි පිළිකුල් නිස්ෘත ස්වභාවය පිළිබඳව අපි අපේ හිත පැවැත්විය යුතුයි.
ඊට පස්සේ මධ්‍යස්තව කෙස් කියන ස්වභාවයේහි පිළිකුල් නිස්ෘත ස්වභාවය වැඩිම තුළ අපිට පුළුවන් ඊට පස්සේ තමා වෙත ඒක ආරෝපණය කරගන්න. මේ තියෙන කෙසුත් එබඳු ස්වභාවයෙන් යුක්ත වූ පිළිකුල් වූ කෙස්මයි. හැබැයි ඔබට පිළිකුල තහවුරු වෙලා තියෙන්නට ඕනේ. ඊට පස්සේ ඊළඟ පියවර විදිහට ඔබට තව රාගය ඇති වෙන පුද්ගලයෝ ඉන්නවා නම් හිතනකොට එතනටත් මේ පිළිකුල් ස්වභාවයේ ශක්තිමත් නම් ආරෝපණය කරන්න පුළුවන්. එක විදිහකින් ගත්තොත් යුද්ධයක් වගේ. ඔබ ළඟ තියෙන ආයුධ, ඔබේ ශක්තිය ඔබට බරපතල ලෙස නැත්තම්, බලවත්ව නැත්තම් ඔබ ගියොත් අර රාගය නැමැති ආරම්මණය හමුවේ ඔබ පරාජිතයෙකු බවට නැවතපත් වෙනවා. එනිසා ඔබ පරාජිතයෙකු බවට පත්විය යුතු නැත්තම් ඔබට සිද්ධ වෙනවා ඔබ මේක බලවත් කරගන්න. බලවත් කරගන්න පුළුවන්කම තියෙන්නේ ඔබ මානසිකාරයේ පවත්වන විදිහ සහ මානසිකාරයේ පවත්වන පුහුණුව තුළ. ඒ නිසා ඔබ ඒ රාගය යටපත් කරගන්නට අවශ්‍යයි. රාගය යටපත් කරගන්නකොට ඒකෙදී ඔබට බලපවත්වන්න පින්නතුනි මේ පවත්වන මානසිකාරයේ පමණක් නෙමෙයි. රාගය යටපත් කරනකොට ඒකෙදී වැදගත් වෙන්නේ මේ පවත්වන මානසිකාරයේ පමණක්ම නෙමෙයි. ඒකෙදී බලපවත්වන තව ගොඩක් දේවල් තියෙනවා. ඒ තමයි බාහිර සාධක බලපානවා. ඔබ නැවත නැවත ඇසුරු කරන්නට ලැබෙන විදිහින් ඔබට ඒකට බලපානවා. ඒ නිසා ඔබට රාගය ඒ විදිහට ඔබට පීඩා පිණිස පවතිනවා නම් ඒ රාගාදී අරමුණු ඔබට මේ පුහුණුව ලබනකොට ඒ ඇසුරු නොවෙනවා නම් තමයි හොඳ. නැවත නැවත ඒ වෙත එළඹීම, නැවත නැවත ඒ ඇසුරු නොවෙනවා නම් තමයි ඒක වැදගත්කමක් දකින්නට පුළුවන්කම තියෙන. ඔබට ඒ වෙත නැවත නැවත එළඹීමට ඔබට සිද්ධ වුණත් ඇතැම් විටක ඔබ කටයුතු කරගෙන යන විදිහ අනුව ඔබට සිද්ධ වෙනවා එබඳු අදහසකට රාගාදී සිතක් නූපදින තත්වයන්ගෙන් ඔබට ඒ අසුරු කරන්නට සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා ප්‍රායෝගික එදිනෙදා ජීවිතය තුළ. ඔබට එක පුද්ගලයෙක් පිළිබඳව රාගය ඇති වෙන්නට පුළුවන්. ඒ පුද්ගලයා පිළිබඳව ඔබේ සිතේ රාගය ඇති වෙලා රාගය බලවත් වෙනකොට නමුත් ඔබට ඒ පුද්ගලයා අසුරු කරන්නට වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒකට අසුරු කරන්න වෙනකොට ඔබ එබඳු අවස්ථාවලදී ඔබ හිත පිළිබඳව වගකීමක් ගත යුතු වෙන්නේ ඔබේ තියෙන බාහිර සාධක කළමනාකරණය කර ගැනීම තුළින්. ඇතැම් විටක ඔබ අත්‍යවශ්‍ය දෙයට පමණක් මුණ ගැහිම, ඔහු ඒ පුද්ගලයා සමග කතාබස් කිරීම ආදිය වලින් වැළකීම, ඊට පස්සේ ඒ කියන්නේ අත්‍යවශ්‍ය දේ හැරුණකොට අනිකුත් කතාබස් කිරීම සම්පූර්ණයෙන්ම වැළකීම, මේ වගේ ගොඩක් දේවල් ඔබට ඒකත් එක්ක ප්‍රයෝගික කරගන්න වෙනවා. මේ කියන්නේ යම් කිසි කෙනෙක් වලක වැටුණොත් වලෙන් ගොඩ එන්න තියෙන විදිහක් ගැන. ඒ කියන්නේ රාගය පොදුවේ ඇති වෙන දෙයක්. හැබැයි ওই රාගය නැමැති පොදු සීමාව ඇතුලේ වලවල් තියෙනවා. ඒ තමයි යම් යම් පුද්ගලයන් ප්‍රතිබද්ධව අපි ඇති කරගන්න බැඳීම් රාග නිස්ෘත ස්වභාවය. ඒක සමහර වෙලාවට අර ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට ගෘහ ජීවිතයේ ඇතුළත තියෙන දේවල් නෙමෙයි එකෙන් එළිය වෙන්නට පුළුවන්. ඒකට අන්න ඒ බඳු අවස්ථාවල ඇති වෙන රාගය වළක්වා ගන්නට උනත් ඔබ මානසිකාරයේ පැවැත්වීමේදී අර ඒ කියන දේවල් ඔබ අවධානයෙන් කළමනාකරණය කරගත යුතුයි. ඒ නිසා ඒ බඳු පැතිකඩවල වලින් ඔබ ඔබේ මනස ගලවා ගන්නට උත්සාහවත් වෙනකොට අර ඇසුරු කරන විදිය වෙනස් කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක් නම් පමණක් ඒ ගෞරව සම්ප්‍රයුක්ත භාවයෙන් සහ වගකීම් සහගත නිස්ෘත ස්වභාවයෙන් පමණක් රාජකාරීමය ස්වභාවයන්ගෙන් පමණක් ඒ ආශ්‍රය පවත්වාගෙන යෑම. ඊට පස්සේ සාමාන්‍ය අදහස් වමාරු කර ගැනීම ආදීන් වැළකීම. ඊට පස්සේ ඒ අරමුණ දැකීම පවා ඒ අරමුණෙහි නිමිති ගැනීම වලින් පවා දුරස් වීම. මේ ආදී ගොඩක් සාධක මෙතනදී බලපානවා යම් කිසි කෙනෙකුට ඒ හිත යම් තැනක එක තැනක වැටිලා එකෙන් ගොඩ එන්නට අවශ්‍ය නැහැ. එතකොට ඒ බඳු දේවල් පවා අපිට මේ භාවනාව સિદ્ધ කරනකොට විශේෂයෙන් අවධානය ලක් කළ යුතු අවධානයෙන් පසුවිය යුතු දේවල් හැටියට තමයි අපට හඳුනා ගන්නට තියෙන්නේ. එතකොට අර අපි කරන භාවනාව අපිට එතකොට ඉලක්කගත කරන්නට පුළුවන්කම තියෙනවා හරියටම නිවැරදි තැනට. මොකද දැන් මේකට ප්‍රතිවිරුද්ධව පොදුවේ ලොකු දෙයක් ගොඩනැගිලා නම් බලවත්ව යන රාගයක් අපිට මේ අසුබය කියන එක මේ රාගයට විරුද්ධව කටයුතු කිරීමට තරම් දැනෙන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අරක යම් සමතේකට අපි කොහොම හරි පත් කරගන්නට ඕනේ. ඒ නිසා මේ භාවනාවක් විදිහට අපිට ඕනේ මොකක් හරි හිත ඉන්න නෙමෙයි. කේසා ලෝමා නඛා දන්තා තචෝ දන්තා නඛා ලෝමා කේසා කියලා මේක එහෙට මෙහෙට දදා හිත ඉන්න එක නෙමෙයි අපිට කරගන්න අවශ්‍ය වෙලා තියෙන දේ.
අපිට මෙතනදී කරගන්නට අවශ්‍ය වෙලා තියෙන දේ තමයි අපිට මෙතනදී හිත පවත්වන්නට උවමනා වෙලා තියෙන දේ තමයි පින්නතුනේ ඒ රූපය පිළිබඳව අපිට පිළිකුල් සහගත ස්වභාවයක් අපේ හිතට ගෙනවිද්දීම. අන්න ඒ නිසයි කිව්වේ පුද්ගලයන් ප්‍රතිබද්ධව ඉස්සෙල්ලා වඩන්නට එපා. මේ කොටස් වල තියෙන අසුබ නිස්ෘත ස්වභාවය වඩන්න. ඒකෙදිත් අර සුබ සංඥාවන්ගෙන් ඒක ගන්නට එපා. ඔබට පිළිකුල වැටහෙන ආකාරයට ඒ නිමිති ගන්නට කියලා. එතකොට එතනදී ඔබ අරමුණු කළ යුත්තේ ඔබේ ඉලක්කයේ බවට පත්විය යුත්තේ එහි තියෙන පිළිකුල නැමැති ගතිය. පිළිකුල නැමැති ලක්ෂණය. වැදගත් වෙන්නේ කෙස්ද ලොම්ද හමද නියද මස්ද කියන එක නෙමෙයි. වැදගත් වෙන්නේ ඒ කොටසක තියෙන පිළිකුල් සහගත ලක්ෂණය. පිළිකුල් සහගත ස්වභාවය. එතකොට දැන් හැම කියන එක සමහරට මෙහෙම බැලුවාම පිටින් බැලුවාම ඔබ හැම මතක් කරගන්න ඔය එළියෙන් තියෙන එක නම් ඔබට ඒකේ පිළිකුලක් නොදැනෙන්නට පුළුවන්. ඒක ඔබට කිසිම පිළිකුලක් නැති දෙයක් විදිහට ඔබට තේරෙන්න පුළුවන්. ඒ වුණාට හැම කියන එක මොනතරම් පිළිකුල් සහගත ස්වභාවයක්ද මේක අන්වීක්ෂයකින් මේක බැලුවොත් මේකේ තියෙන සිදුරු මේකේ තියෙන දහදිය මේකේ තියෙන අනිකුත් ඒ ජරාව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි මේක පොඩ්ඩක් ගලවලා හැම ටික විතරක් පැත්තකින් තිබ්බොත් මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ. පිට තියෙන මේ උපවත් බව අයින් වුණොත් අර ලේසරව එක්ක තවරුණු ස්වභාවය මොනතරම් මේ අප්‍රසන්න බවකින්ද තියෙන්නේ. ඒ වගේම මේ හැම කෑල්ලක් වෙනම ගැලවිලා වෙනම පැත්තක තියෙනකොට එහි තියෙන ස්වභාවය. ඒ වගේම මේක කුණු වෙලා පණුව ගහලා යනකොට ඒකේ තියෙන ස්වභාවය. මේකේ තියෙන පිළිකුල් ස්වභාවයක්. අන්නේ පිළිකුල් ස්වභාවය තමයි ඔබ අරමුණක් විදිහට ගත යුතු වෙන්නේ. එහෙම නැතුව ඔබ කොටස ගැන මෙනෙහි කිරීම කියන දේ පමණක් නෙමෙයි එතනින් අපේක්ෂිත වෙන්නේ. ඒ කොටසෙහි विद्यमान වන පිළිකුල ඔබට දැනෙන්නට ඕනේ. ඔබේ හිතට දැනෙන්නට ඕනේ ඒ කොටසෙහි विद्यमान වන පිළිකුල. ඒ පිළිකුල ඒ විදිහට දැනීම තුළින් පමණමයි අසුබ භාවනාවේ සාර්ථකත්වයේ තියෙන්නේ. එතකොට මේ පිළිකුල අපිට අවශ්‍ය වෙන්නේ ඇයි? පිළිකුල අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ අර බුරබුරා නැගින රාග නැමැති ගින්න නිවා දමන්නට අවශ්‍ය නිසා. අපි වතුරේ ඉන්න කැමති නෑ. හැබැයි ගින්න නිවන්න වතුර අවශ්‍යයි. ඒ වගේ මේ පිළිකුල කියන දේ අපිට ගැටි ගැටි ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ රාග ගින්න නිවන්න මේ වතුර අවශ්‍යයි. රාග ගින්න නිවන්න වතුර අවශ්‍ය. මම හිතනවා මේ කාරණාව ඔබට පැහැදිලි ඇති කියලා. රාගය කියන්නේ ගින්නක්, ගින්න නිවන්න අපිට අවශ්‍යයි. අපිට වතුරේ ඉන්න අවශ්‍ය නැහැ හැබැයි අපි වතුර උපයෝගී කරගෙන රාග ගින්න නිවනවා. වතුර උපයෝගී කරගෙන ගින්න නිවනවා. ඒ වගේ රාගය නැමැති ගින්න අසුබයේ පටික්කුලයේ නැමැති වතුර උපයෝගී කරගෙන අපිට නිවා දමන්නට පුළුවන්කම තියෙනවා. ඒකෙන් කියන්නේ අපි පිළිකුල කියන එක තුළ රැඳී සිටිය යුතුයිමයි කියන එක නෙමෙයි. පිළිකුල් භාවනාව කිරීම තුළින් අපිට සමත විදිහට වඩලා චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කරලා අපිට පුළුවන් කමක් නැහැ චතුත්ථ ධානය උපදවන්න. ඒක පුළුවන්කම තියෙන වර්ණ කසිනයකට ආපහු අපි හරවගෙන අපිට පුළුවන් චතුත්ථ ධානය කරා යන්න. හැබැයි ඒකට කියන්නේ වර්ණ කසිනයක් කියලා. හැබැයි ඒක මේ පිළිකුල් කොටසක් අරගෙන ගිහපු වෙනම දෙයක් නෙමෙයි. ඒ නිසා සමතේ පැත්තෙන් අපිට පුළුවන් කමක් නැහැ අර්පණා ඉපදවීම හැරෙනකොට අර්පණාවන්ගේ චතුත්ථ ධාන ආදී ဒုတိ ය ධාන තෘතිය ධාන චතුත්ථ ධාන දක්වා යන්නට පුළුවන් කමක් නැහැ මේ අසුබ භාවනාව තුළින්. ඒ නිසා අපිට පුළුවන් නමුත් අර අසුබය කියන පිළිකුල කියන සංඥාව තුළ සිත දැඩි ලෙස ඒකාග්‍රගත කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ පිළිකුල දැනෙන විදිහට තමයි මේ භාවනාව අපි සිද්ධ කළ යුතු වෙන්නේ. මේ තමයි මූලික වශයෙන්ම අපි භාවනා කළ යුතු විදිය. මේ කියන්නේ මූලික වශයෙන්ම අපි භාවනා කළ යුතු විදිය ගැන. එතකොට මේ භාවනාව පැවැත්වීමේදී අපි කොහොමද භික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේට මේක පවත්වන්නට කියලා කියන්නේ. මනස පවත්වන ආකාරය පිළිබඳව අපිට දීර්ඝ ලෙස කතා කරන්නට අවශ්‍යයි. ඒක මේ විදිහට දේශනාවක් විදිහට කරනවට වඩා ප්‍රායෝගිකයි කියලා හිතනවා. ඔබට ඒ රූප සටහන් දක්වමින් ඒක ඒ පිළිබඳව පැහැදිලි කරන්නට පුළුවන් නම් ඒ නිසා ඒක ඉදිරියේදී ඒ දෙතිස් කුණප කොටහස පිළිබඳව ඔබ පවත්වන මානසිකාරය කොහොමද පවත්වන්නේ කියන එක ඉදිරියේදී රූප සටහන් ආදිය උපයෝගී කරගෙන ඔබට පැහැදිලි කරන්නට ප්‍රධාන වශයෙන්ම අපේක්ෂා කරනවා. එතකොට අසුබ භාවනාව තමයි අපි මේ විදිහට අද දවසේදී අපේ ප්‍රධාන කතා මාතෘකාව බවට පත් කරගත්තේ. මම හිතනවා අසුබ භාවනාව පිළිබඳව ඔබට භාවනාව ගැන කරන විදිය ගැන නෙමෙයි අසුබ භාවනාව පිළිබඳව මූලික හඳුනා ගැනීමක් මේ තුල
ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඇති මේකේ අපේක්ෂා කරන අරමුණ මොකක්ද කියන එක පිළිබඳව. නිසා මෙතනදී අපි බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන අරමුණ තමයි අර රාගය දුරු කර ගැනීමට අවශ්‍ය අසුභේ නැමැති සංඥාව, අසුභේ නැමැති දැක්ම උපදවා ගැනීම. අසුභේ නැමැති සංඥාව, අසුභේ නැමැති දැක්ම උපදවා ගැනීම. එතකොට ඒ සංඥාව නැවත නැවත ඇසුරු කිරීමෙන් පමණමයි අපිට රාගය දුරු කරගන්නට, රාගය යටපත් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකින් කියන්නේ විපස්සනාවෙන් රාගය දුරු කරන්න බෑ කියන එක නෙමෙයි. ඒක සමුච්ඡේද ප්‍රහාණයක් කරනවා නම් විපස්සනාවෙන් පමණමයි සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. හැබැයි විපස්සනාව ඔප්නංවන්නට පුළුවන් කමක් නැහැ. සමුච්ඡේදය දක්වා අපිට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. රාගය කියන දේ නැගෙන තැනක. හොඳම උදාහරණය මේගිය සූත්‍රයේ මේගිය හාමුදුරු ගිහිල්ලා රාඹුවියෙන් ඉන්නකොට උන්වහන්සේට පෙර පුරුදු ගති ලක්ෂණ ටික මතුවෙන්නට පටන් ගන්න. උන්වහන්සේට රාගයේ ප්‍රධාන වශයෙන් ඇති වෙනවා. එතකොට මේ ඒ අවස්ථාව ඔබට තව පැත්තකින් තව පාඩමක් කියලා දෙනවා. ඔබට රාගය ඇති කරන්නට සුදුසු පරිසර පද්ධතියක් ඔබ ඇසුරු කරනකොට ඔබට නිතින්ම රාගය ඇතිවන්නට පුළුවන් එතනදී. එහෙනම් ඔබ සිද්ධ කළ යුතු දෙයක් තමයි මේ පරිසරයේ මග ඇරීම. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ගිය හැමදෙරොන් රෙතෙන්ට යන්න එපා කියලා කියන්නේ. ඒක තමයි ලේසි පළවෙනිම ක්‍රමය. ඔබ මේ පරිසරයේ මග හැරිය යුතුයි. ඒ පරිසරය ඇසුරු කරන්න උනත් අපිට කොහොමද කරන්න කියන එක ගැන ඊට පස්සේ කතා කරන්න පුළුවන්. හැබැයි පළවෙනිම දේ තමයි පරිසරයේ මග හැරිය යුතුයි. බලන්න එතන අපිට තියෙන පාඩම මොකක්ද කියලා. අපි රාගයට ප්‍රතිවිරුද්ධව කටයුතු කරනකොට රාගය කියන්නේ හිත රංජන ස්වභාවයක්නේ. එතන ඇලෙනවා හිත. නිතින්ම හිත පවතින එතන තමයි. ඉතින් හිත එක තැනක ඇලිලා තියෙනකොට ඔක ගලවන්න යනකොට ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඔබට ඒක දැනෙන්න නැති වෙන්න පුළුවන්. ඔබට ඒක නිකන් නොකල යුත්තක්සේ වැටහෙන්නට පුළුවන්. ඔබට ඒක දුකක් විදිහට ඔබට හිතෙන්නට පුළුවන්. හැබැයි පින්නතුනේ ඒක ඒ විදිහට හිතන්න නරකයි. හේතුව අපි ඉන්නේ අනන්ත ප්‍රමාණ දුක් සහිත සසරක. ඒක මොන තැනක මොන විදිහට අපිට ආපහු මේ ලැබුණු අවස්ථාව මගහැරීද කියන්නට බෑ අපේ මරණයත් එක්ක. ඒ නිසා ලැබුණු සෑම අවස්ථාවකම අප්‍රමාදී වන්නට ඕනේ. කෙසේ හෝ අපි මේ කෙලෙස් ධර්මයන් යටපත් කළා දාලා කොහොම හරි මේ සසර දුක කෙලවර කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ නිසා ඒක අපිට අපහසු වුණත් ඔබට කොච්චර ඔබේ සදා නැවත නැවත ඔබේ සිත තුළ උත්සාහය ඇති කරගත යුතුයි. එහෙම කළොත් විතරයි ඔබට මේ භව ගමන නිමා කරන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව මේ භව ගමන ඔබට නිමා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැති වෙයි. මෙච්චර වටිනා අවස්ථාවක් ඔබට ලැබිලා තියෙන මොහොතේදීත්. එනිසා අප්‍රමාදී වෙන්න අසුබ භාවනාව කොහොම හරි ඔබ ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව පුරුදු කරලා ඕලාරිකව පවත්නා රාග සංඥාවන් දුරු කරලා යටපත් කරලා ඊට පස්සේ ඒකම ධාතු මනසිකාර ආදී විපස්සනාවට පාදක කරගෙන ඒ නිර්වහණය සාක්ෂාත් කිරීම දක්වා මේ භාවනාව ගැන අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මූලික වශයෙන් අසුබ භාවනාව ගැන පොදු හඳුන්වා දීම අද දවසේදී අපි මෙතකින් අවසන් කරනවා. අපි ඉදිරියේදී ඉතිරි කාරණා පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කරමු. කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් මේ වෙලාවේදී අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් ඉෂ්ඨකාරක ස්ථාන අධිග්‍රහිත ආදී සියලු දේවගණ සමූහයටත් අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා ක්‍රිෂාන්ති ජයවික්‍රම මහත්මිය විසින්. ඒ වගේම බලාපොරොත්තු වෙනවා පී ජයවික්‍රම පියතුමාණන්ට W දිසානායක මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. ඒ පියතුමා සහ මෑණියන්ටත් අපි විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ සියලු කුසල ශක්තිය පින්වත් ඔබ සෑම සිළු දෙනා නමිනුත් ඒ පින්වත් මහත්මයා නමිනුත් මේ පරලෝක ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සඳහන් කළ ඥාතීන් ඇතුළු සෑම සියලු ඥාති වර්ගයා සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා.
ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අද දවසේදී දායකත්වයෙන් කටයුතු කරන ක්‍රිසාන්ති ජයවික්‍රම මහත්මියටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ඔබ සෑම සිළු දෙනාටම අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ ලැබේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.